ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනත් හැම කෙනෙක්ව පිළිගන්නවා. උන්වහන්සේගේ වචනය තුල අපි අදත් යම් දේවල් අපි අධ්‍යයනය කරලා උන්වහන්සේගේ වචනය අපි අසලා උන්වහන්සේ තුල අපි අදත් ගොඩනගෙන්න යනවා. ස්වාමීන් වහන්සේ යහපත් සිටිනවා. අපි දකින වර්තමානයේ මේ ලෝකයේ තුල ලංකාව තුල පාවින්නා වූ දේවල් ඉදිරියේ ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තයි. නොදනුවත්කම තුල හෝ ක්‍රිස්තුස් වහන්සේ තුල හරි දැනගැම්මක් නැතුව හෝ ඇදහිල්ලෙන් තමාගේ දරුවව සුව කරගන්න බේත් ගන්නේ නැතුව යාඥා කරලා ඒ දරුවෙක් මිය යෑම කාරණාව අද ලංකාවේ අය මහා ලොකෝට උලුප්පල අරගෙන ඔය ස්වර්ණ වාහිනී ඒ ජඩ මාධ්‍ය ඇතුළු මේ මාධ්‍ය අපි දකින්න ක්‍රියාත්මක වෙනවා. මේකේ පසුබිම මම දන්නේ නැහැ. ඒ කිතුණු සේවකයෝ ගැන හෝ ඒ පවුල ගැන ඔවුන්ට ගැළවීමක් තිබුණාද ක්‍රිස්තුස් වහන්සේ තුල හරි අවබෝධයක් තිබුණාද මේවා අපි දන්නේ නැහැ. නමුත් දිව්‍ය සුවය බයිබලයේ ලියනවා. අදටත් බොහෝ කිතුණෝ සිටිනවා මේ ලෝකේ ලංකාවෙත් බෙහෙත් ගන්නේ නැතුව දිව්‍ය සුවය බලාපොරොත්තු වෙන ඇදහිල්ලෙන් යාඥා කරලා සුවය ගන්න අයත් ඉන්නවා. සුවය නැතුව ජීවිත ගමන කෙලවර කරන අයත් සිටිනවා. ඒකට අතගසන්න කාටවත් අයිතියක් නැහැ. ඒක ඒ මනුෂ්‍යයන්ට තිබෙන අයිතියක්. මම ඒ ගැන නෙමෙයි මේ උදෑසන කතා කරන්නේ. අපි මේ ඇදහිල්ල ගැන තමයි මේ කාලය තුල කතා කරමින් යන්නේ. මම මේ සංවේදී ඒ කාරණාව ගැන අපිටත් අදහස් දක්වන්න පුළුවන් නේ. අයි ඒ ගැන අදහස් දක්වන්න පුළුවන් ස්වර්ණවාහිනී නාලිකාව අරහා රෝමානු කතෝලිකයන්ට විතරද? ස්වර්ණවාහිනී ආයතනයට විතරද ඒව ගැන අදහස් දක්වන්න අයිතිය තියෙන්නේ? මනුෂ්‍ය ලෙස අපිටත් අයිතිය තිබෙනවා. කිතුණුවන් මේ ලංකාවේ හැම කිතුණුවෙට ප්‍රසිද්ධිය මේ ගැන අදහස් දක්වන්න අයිතිය තිබෙනවා. ඒ නිසා මේ කාලය තුල කිතුණු අවදි වෙලා නිර්භීතව සත්‍ය වෙනුවෙන් කතා කරන්න ඕන කාලයක සිටින්නේ. මම මේ ගැන වෙනම වීඩියෝවක් පස්සේ කරනවා. නමුත් මේ උදෑසන අපි කරන මේ අධ්‍යයනය තුල ඒ දැනුම් තේරුම් ඇති බුද්ධිමත් නුවණක්කාර ඇදහිල්ල ගැන අපි දැන් මේ සති ගණනාවක් තිස්සේ අපි අධ්‍යයනය කරමින් යන්නේ. අපි දැන් කොටස් 3ක් ඒ ගැන අධ්‍යයනය කරලා තිබෙනවා. අපි අවසාන ඒ කොටසදී අපි දැක්කා අපි කතා කරා ඒ ආබ්‍රහම තෝරා ගැනීම ගැන අපි උන්වහන්සේගේ වචනය තුල අපි අධ්‍යයනය කරා. ඒක ගලාති පොතේත් අපි කතා කරලා ඒ ඇබෙවින් ඇදහිල්ලෙහි පීඩන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න කියලා අලුත් ගිවිසුමේත් පාවුලුතුමා ඒ වගේම යේසුස් වහන්සේ පවා මේ පුරාණ ගිවිසුමේ මේ කාරණාවල් උන්වහන්සේත් මතක් කරලා උන්වහන්සේත් ඒව සනාථ කරපු දේවල් අපි මේ කොටස් දැන් කලින් කරපු මේ කොටස් 3 තුල අපි අධ්‍යයනය කරා. ඒ කොටස් 1 2 3 ඔබ ඒවා බලන්න ඒවා අහන්න ඒ වචනේ ඔබ අධ්‍යයනය කරලා මේ 4 වෙනි කොටසට පැමිණෙන්න. අද අපි ඒකේ 4 වෙනි කොටස මේ කරන්නේ. ඒ 1 2 3 කොටස් ඒවා අහන්න නැතුව මේ වීඩියෝ බලලා ඒ වචන අධ්‍යයනය කරන්න නැතුව මේ 4 වෙනි කොටසට එකපාර ආවොත් ඒවා තේරුම් ගන්න අමාරුයි. මොකද ඒ 1 2 3 කොටස් 3 හරහා මේකට එනකොට තමයි මේ සාර වූ ඉගැන්වීම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒ ගිය සති අධ්‍යයනය කරා ආබ්‍රහම තෝරා ගැනීම. ඒ වගේම සොදොම අර විනාශ කිරීම ගැන. ඒ සොදොම හා ගොමෝරාව යන නුවරවල් අලු කරමින් ඒවා පෙරලා දමා විනාශයට නියම කොට මතු අභක්තික ලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළා කියලා ඒ අලුත් ගිවිසුමේ පවා වාර්තා කරනවා. යේසුස් වහන්සේත් අපි දැක්කා ඒවා උපුටා ගත්තා. ඒක ගිය සතියේ අධ්‍යයනය තුල ඔබ බලන්න. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සොදොම විනාශ කිරීම, ඒ වගේම ආබ්‍රහම් ගැන කාරණාවල් උන්වහන්සේම කතා කළා. උන්වහන්සේම සනාථ කළා. යේසුස් වහන්සේව සනාථ කළා කියන්නේ ආයි අපිට වෙන සාක්ෂි අවශ්‍ය නැහැ. ඒක ස්ථිරයි. ඒ වගේම යුදස් පොතේ අපි ගියේ රීත කතා කළා ඒ සොදොම විනාශ කිරීම. එසේම සොදොම සහ ගොමෝරාවට අවට නුවරවල්ද මොවුන් සේම තුමුම වෛශාකමට බාර වී අන්‍ය මාංශ පස්සේ ගොස් සදාකාල ගින්නෙන් දඬුවම විදිමින් අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති කියලා අපි දකිනවා අලුත් ගිවිසුමේ ඒවා කතා කරනවා. මම මේ මුලින්ම කතා කරේ ඒ ගිය සති අධ්‍යයනයේ යම් කොටසක් මේ මතක් කරේ. අද අපි බලන්න යනවා අපි ගිය සතියේ ප්‍රධාන ලෙස ආබ්‍රහම තෝරගත්ත කාරණාව සහ ඒ ආශ්‍රිත දේවල් ගැන කතා කරා. මේ ඇදහිල්ල අපි අද වර්තමානයේ අපිට මේ තිබෙන ඇදහිල්ල මොකද අපේ මේ අධ්‍යයනයේ තේමාව? අපි කතා කරන සැබෑ සිදුවීම්, ස්ථාන, භූගෝලීය පිහිටීම්, ඇසින් දුටු සාක්ෂිකරුවන් වන ඊශ්‍රායල් ජනතාව අරහා ලේඛනගතව අද අපට ලැබී ඇති මේ සත්‍යතාවයන් තුල අපි දෙවියන් වහන්සේව එනම් දෙවියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ මිත්‍යාවක් තුල නොව මේ දැනුම් තේරුම් ඇති බුද්ධිමත් නුවණක්කාර ඇදහිල්ල තුලින්ය කියන මේ තේමාව තුලයි මේ අධ්‍යයනය අපි කරමින් යන්නේ. අපි ඒකේ තවත් කොටසක් අද දැන් බලන්න යනවා. ඊසාක්ට ගිවිසුම සිහි කිරවීම ගැන. ඊසාක්ට ගිවිසුම සිහි කිරවීම ගැන අපි කතා කරන්න යනවා. අපි බලනවා උප්පත්ති 26 වෙනි පරිච්ඡේදයේ
පළවෙනි පදේ සිටම් පස්වෙනි පදය දක්වා අපි බලමු. අපි දැන් දැක්කා ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදුණා. අපි ගිය සතියේක බැලුවා. ඊසාක් කියන්නේ ආබ්‍රහම්ට දාව ඒ සාරාට දාව ඉපදුණු පුතා තමයි ඊසාක්. දෙවියන් වහන්සේට ගිවිසුම තිබුණේ ඊසාක් එක්ක ඉස්මායිල් එක්ක නෙමෙයි. හාගර්ට දාව ඉපදිච්ච ඉස්මායිල් එක්ක නෙමෙයි. කාත් එක්කද ගිවිසුම තිබුණේ? ඊසාක් කරහා ආබ්‍රහම් ඊසාක් යාකොබ් හරහා ඒ උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. උපත්ති 26 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදවල තිබෙනවා ඊසාක්ට ගිවිසුම සිහි කිරීම. දැන් මම මේවා මේ හැමදේම කියන්නේ නැහැ ඉන් ඩීටේල්. දැන් ඊසාක්ට ගිවිසුම සිහි කිරීම ගැනට ඉස්සලා උපත්ති පොතේ ඊට ඉස්සලා පරිච්ඡේද ඕගොල්ලෝ කියවන්න. මොකද මේක කතා දිගුවක් යනවා. ඉන් ඩීටේල් විස්තරාත්මක වයස සමග වයස අවුරුදු මේගොල්ලන්ගේ බිරිඳවරුන්ගේ නම් ගම් ඇතුළු බිරිඳවරු ලස්සනද නැද්ද කියලා ඉන් ඩීටේල් මේවා කියන. මේකයි මේ බයිබලයේ ඒවා ඒ හැටියටම ඒවා ප්‍රකාශ කරලා තිබෙනවා. උපති 26 1 ඉඳන් 5. ආබ්‍රහම්ගේ දවස්වලදී පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තීවරුන්ගේ රජ වූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට ගියේය. ස්වාමින් වහන්සේ ඔහුට පෙනී මිස්රයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසය කරන්න. මේ දේශයෙහි විදේශීව සිටින්න. මම නුඹ සමග සිට නුඹට ආශිර්වාද කරන්නෙමි. මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි. මම නුඹේ පිය වූ ආබ්‍රහම්ට දිවුල දිවුරීම ඉෂ්ට කරන්නෙමි. බලන්න මෙතනදී දෙවියන් වහන්සේ දැන් ඊසාක්ට මේ වෙලාවේදී පෙනෙනවා. උන්වහන්සේ ඊසාක්ට පෙනී සිටමින් ඊසාක්ට අර ආබ්‍රහම්ට දීපු පොරොන්දුව නැවත සිහි කරනවා. මන් නුඹේ පියාවන ආබ්‍රහම්ට ඒ දිවුල දිවුලීම ඒ ආබ්‍රහම්ට දුන පොරොන්දුව මම ඉෂ්ට කරනවා කියලා එයාගේ පුතා වන ඊසාක්ටත් දෙවියන් වහන්සේ ඒක සිහි කරනවා. ඒක සිහි ගන්නවා. දැන් මේ දේවල් අපි දකිනවා අද වෙනකොට දැන් මේවා වෙන වෙලාවේ ඒවා උන්ට බලාපොරොත්තුවක්. ඇසින් නුදුටු බලාපොරොත්තුවක්. නමුත් අද අපි දකිනවා අද අවුරුදු 4000ක් පස්සට අපි බලනකොට ඊශ්‍රායලේ ඉතිහාසය, ලේඛනගත ඉතිහාසය, ඇසින් දුටු සාක්ෂිකරුවන් පරම්පරාවෙන් පරම්පරාවට මේ කාරණාවල් පැමිණුණා. ඒ වගේම පුරාවිද්‍යාව තහවුරු කරනවා මේ සිදුවීම්, මේ ස්ථාන භූගෝලීය ස්ථාන සිදුවීම්. මේ හැම දෙයක්ම අද අවුරුදු 4000ක ඉතිහාසය අපි දකිනකොට අපි දකිනවා දෙවියන් වහන්සේ එදා ආබ්‍රහම් ඊසාක් යාකොබ්ට දිවුලා වූ දිවුරීම් ඒ පොරොන්දු අද උන්වහන්සේ ඉෂ්ට කරලා තිබෙනවා. අන්න එතනයි මේ ඇදහිල්ල අපිට තවත් ශක්තියක් තිබෙන්නේ. අපි ගිය සතිවල ඉගෙන ගත්තා ඒ ඊශ්‍රායලයේ නැමැති ඒ ඔලිව ගසේ මුලේ සාරයට අද අපිව උන්වහන්සේ බද්ධ කරගෙන තිබෙනවා. ඒ මුලේ සාරයට මේ මුලේ සාරයන් එන්නේ මේවා තුල. ඒකයි මේ අවුරුදු 4000ක මේ ඉතිහාසයක් ස්ථිර මිත්‍යා දෘෂ්ටික නොවන බලවත් ඉතිහාසයක් තුලයි අපි මේ කාරණා කතා කරන්නේ. දැන් මේ ස්ථානයේ ඒ තුන්වෙනි පදේ අපි දකිනවා. දැන් ඊසාක්ට දෙවියන් වහන්සේ කියනවා. ඒ කියන්නේ ආබ්‍රහම්ගේ පුතා ඊසාක්. අර ගිය සතියේ අපි ඉගෙන ගත්තේ අර පූජා කරන්න ගිය ඊසාක්ව. දැන් ඒ කාරණාවේදී බලන්න මෙතනදී ඊසාක්ට දැන් දෙවියන් වහන්සේ එයාගේ තාත්තට ඒ කියන්නේ ඊසාගේ තාත්තා එනම් ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ඒ දීවරීම ඉෂ්ට කරනවයි කියලා නැවත සිහි කරනවා. 4 වෙනි පදය. ආබ්‍රහම් මගේ හඬට කීකරුව, මාගේ නියමයද, මාගේ ආඥාද, මාගේ පනත්ද, මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හේයින්. දැන් බලන්න මේ කාරණාව කියන වෙලාවේ දැන් ව්‍යවස්ථාව දීලාද? ව්‍යවස්ථාව දුන්නේ කවුරු හරහාද? පසු කාලීනව කවුරු හරහාද? මෝසෙස් හරහා. දැන් මේලා ව්‍යවස්ථාවක් ඒ කාලේ දැන් ආබ්‍රහම් ඊසාක්ලගේ කාලේ ව්‍යවස්ථාවක් තිබ්බද? නමුත් බලන්න ව්‍යවස්ථාව දෙවනන්ස ඒගොල්ලන්ට යම් කාරණාවල් ආබ්‍රහම්ලට දන්වලා තිබෙනවා. ඒවා ගල් ලෑලි වල ලියපු දසපනත ඇතුළු මෝසෙස්ට දීපු අනිත් ව්‍යවස්ථාවල් සහ අනපනත් නොවෙන්න පුළුවන්. නමුත් මෙතනදි කියනවා උන්වහන්සේ ව්‍යවස්ථාවක් දීලා තිබිලා තිබෙනවා. අපි කියන උන්වහන්සේ සමහරට ආබ්‍රහම්ට කියන්නේ නැති නුඹ මේවා කරන්න කියලා. ඒවා බයිබලයේ හැමදේම ලියලා නැහැ. නමුත් ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ ඉන්නේ මෝසෙස්ගේ කාලයත් එක්ක. මොකද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මෝසෙස්වයි පාවිච්චි කරේ ඊශ්‍රායල් සෙනගට ව්‍යවස්ථාව දෙන්න. අපි ඒව දන්නවා. දැන් මෙතනදී ඒකයි කියන 4 වෙනි පදේ බලන්න. දැන් මේ දෙවියන් වහන්සේ ඊසාක්ට මතක් කරන්නේ මේ වෙලාවේ ව්‍යවස්ථාව නැහැ, දසපනතක් නැහැ, මෝසෙසුත් නැහැ මේ වෙලාවේ.
මොකද මීට පස්සේ අවුරුදු ගණනාවකට 100 ගණනාවකට පස්සේ මෝසෙස් ඉපදෙන්නේ. දැන් බලන්න ආබ්‍රහම් මගේ හඬට කීකරුව, මගේ නියමයද, මගේ ආඥාද, මගේ පනත්ද, මගේ වියමස්ථාද පැවැත්වූ හේයින් නුඹේ වංශය හසේ තරුමෙන් වැඩි කර නුඹේ වංශයට මේ සිදු වූ මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරන කොටගෙන පොළොවේ සියලු ජාතිහු ආශිර්වාද ලබන්නෝ යයි කීසේක කියන ඒ ආබ්‍රහම්ට දීපු දිවුරීම ඊසාක්ට මතක් කරනවා. මම නැවත මේක කන්ෆර්ම් කරනවා. බලන්න අද ඊශ්‍රායලේ කරන කොටගෙන ලෝකයාට කොච්චර ආශිර්වාද ලැබිලා තිබෙනවද? විවිධ තාක්ෂණය හරහා, තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර, විශේෂකට වෛද්‍ය ක්ෂේත්‍රයට, ඒ වගේම භවභෝගවලින් අද ලෝකයාට ඊශ්‍රායල් සෙනග කොච්චර ආශිර්වාදයක් වුණාද? ඒකේ ඒ ආශිර්වාදයේ නිමි පෙත්ත තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ කාගෙන්ද පැමිණියේ? ඊශ්‍රායලෙන්, යුදා දේශයෙන්. යුදෙව්වෙක් ලෙසයි ඊශ්‍රායලේ අද අපිට පොළොවට මුළු ලෝකයේ වාසීන්ට ආශිර්වාදයක් වෙලා සිටින්නේ. උන්වහන්සේගේ මේ පොරොන්දු අද අවුරුදු 4000ක් ඉතිහාසයකට පස්සේනේ අපි දැන් මේවාද කියවන්නේ. ඒක අපි ඇස් මනා පිට තිබෙනවා. ආබ්‍රහම් දැක්කේ නෑ. ඒක ආබ්‍රහම් ඉදිරියේ දකින්න යනවා. මං ගියේ සතියලත් කිව්වා. උන්වහන්සේ ආබ්‍රහම් අලෝන්ගෙන් නැගිටින වෙලාවේ, ආබ්‍රහම් ඇස් අරින වෙලාවේ මිලියන ගණන් කිතුරුවන්ව දකින්න යනවා ආබ්‍රහම්. ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ කියයි ආබ්‍රහම් මෙන්න මං එදා අවුරුදු 4000කට ඉස්සෙල්ලා උඹට දෙච්ච පොරොන්දුව දැන් ඔබ දකින්න. මෙන්න මේක තමයි මං නුඹට කිව්වේ. නුඹේ වංශය අහසේ තරුමෙන්ද ඒ මූදු වෙරළේ වැලි මෙන්ද මම වැඩි කරනවයි කියලා උඹට කිව්ව කාරණාව මෙන්න දැන් නුඹ දකින්න කියලා කියයි දා දෙවියන් වහන්සේ දා ආබ්‍රහම්ට. ඊසාක්ටත් කියයි. යාකෝබ්ටත් මතක් කරලා කියයි. යාකෝබ්නේ ඊශ්‍රායල් කරේ. අපි ඒව පස්සේ බලන්න යනවා. ඒ නිසා මේ අපි දැන් මේ උපත්ති 26 වෙනි පදේ පළවෙනි පද පහ මේ කියෙව්වේ. ඇත්තටම දෙවියන් වහන්සේ කොච්චර බලවත්ද දරුවනේ. මේව පොඩ්ඩක් සිහි කරලා බලන්න. මේවා ඉදිරියේ වෙන්න යන දේවල් ඉදිරියේදී දැන් අපි මලුන්ගෙන් නැගිටිනවා. ඒක අපි දකින්න නැති බලාපොරොත්තුවට හේතුව මේ ස්ථිර බලාපොරොත්තුව, මේ ස්ථිර පොරොන්දු. දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් තමයි අපිට තිබෙන මේ ඇදහිල්ලේ මූලය. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් ආබ්‍රහම් උන්වහන්සේ කවදා හරි දවසක ඉදිරියේදී මලුන්ගෙන් නැගිටවනවනේ. කොහොමද ආබ්‍රහම් මේක දකින්නකොට කොහොමද වෙයිද? පොඩ්ඩක් ඒක අර පරිකල්පනව සිතලා බලන්න. පොඩ්ඩක් ඉමේජින් කරලා බලන්න කොහොමද වෙයිද ආබ්‍රහම්ට ඒ වෙලාවේදී. මිලියන ගණන් කිතුණු, ඒ වගේම ලක්ෂ ගණන්, දහස් ගණන් යුදෙව් මෙසේනික් යුදෙව්වෝ ආබ්‍රහම් ඊගොල්ලන්ව දකින්නකොට කොහොමද ක්‍රියාවක් වෙයිද ඒ දවසේදී? පොඩ්ඩක් හිතලා බලන්න. මේ බලාපොරොත්තු තියෙන්නේ කිතුණුවන්ට විතරයි. අපි දකිනවා ඊට පස්සේ ඒ බොහෝ දේවල් තවත් සිද්ධ වුණා. අපි දකිනවා මේ සිදුවීම් සමග මම මේවා ඉන් ඩීටේල් මේවා පදයෙන් පද කියවන්නේ නැහැ. අපි දකින මේ සිදුවීම් සමග පසු කාලීනව ඒ ආබ්‍රහම්ගේ සහ මේ ආබ්‍රහම්ගේ භාර්යාව සාරා නැත්නම් ඊසාක්ගේ මව ඒ සාරා අපි දකිනවා ඒ මරණයට පත් වෙනවා. ඒව බයිබලයේ වාර්තා වෙනවා උප්පත්ති 23 වෙනි පරිච්ඡේදයේ. උප්පත්ති 23 වෙනි පරිච්ඡේදයේ ඒව වාර්තා වෙනවා. ඕගොල්ලෝ කියවලා බලන්න. ඒ සාරාගේ මරණය සහ භූමි දානය ගැන වාර්තා වෙනවා. ඒ වෙලාවේදී ඒ ආබ්‍රහම් යම් ස්ථානයක් සල්ලි දීලා මිලයට ගන්නවා යම් භූමියක්. ඒ ස්ථානයේ තමයි එයා තමා ප්‍රේම කළ බිරිඳ ඒ භූමි දානය කරන්නේ. පසු කාලීන අපි දකිනවා ඒ ස්ථානෙම තමයි ආබ්‍රහම්වත් භූමි දානය කරන්නේ. වර්තමානයේ අපි දකිනවා අදටත් මේ ස්ථාන පුරා විද්‍යාව තුලින් හොයාගෙන ඒවා අද අර සංරක්ෂණය කරලා අර බැතිමතුන්ට ඇවිල්ලා බලන්න පුළුවන් වගේ. හැබැයි මේ වගේ ස්ථාන සමහර මේ වගේ දේවල් නම් බලන්න යන්න දෙන්නේ නැහැ. මොකද ඒවා සමහර මුස්ලිම් අය සමහර ආධිපත්‍ය තියෙනවා මේ ප්‍රදේශවලට මුස්ලිම් අයට. ඒ නිසා සමහර දේවල් බලන්න බෑ. නමුත් අපි දකිනවා අද මේ අවුරුදු 4000 ගණනකට ඉස්සෙල්ලා වෙච්ච දේවල් වල භූමික ඉතුරු දේවල් අද අපි අදටත් තිබෙනවා. ඒකයි කියන්නේ මේක මේ මිත්‍යාවක්වත් පුරා මොනවාද කියන්නේ එකට මේ පුරාවෘත්තයක්වත් නෙමෙයි. සැබෑ සිදුවීම. ඒ ආබ්‍රහම්ගේ මේ සාරාව භූමි දානය කරපු ආබ්‍රහම් භූමි දානය කරපු ස්ථාන අද සොයාගෙන තිබෙනවා. මට මේ අධ්‍යයනය කියන්නේ නැති දේවල් මම මේ කියන්නේ. ඒ සාරාගේ මරණයට පස්සේ තවත් තිබෙනවා කාරණා. ඔබ කියවලා බලන්න.
ඊට පස්සේ උපත් 24ට එනකොට ඔන්න ඊසාක්ට බාරයාවක් සොයාගන්න කාරණාවක් ගැන බයිබලයෙන් සඳහන් වෙනවා. මේවා ඉන් ඩීටේල් උන්වහන්සේ විස්තරාත්මකව සත්‍ය ලෙස කතා කරලා තිබෙනවා. අපි ඒකේ කොටසක් බලන්න යනවා. දැන් අපි ඊසාක්ට දෙවියන් වහන්සේ එලිදරව් වීම, ඒ පොරොන්දු අලුත් කිරීම, ඒක සිහි කිරීම ගැනයි අපි මේ කතා කරන්නේ අද. දැන් එතනදී උපත් 24 අපි පළවෙනි පදේ ඉඳන් 21 දක්වා අපි උලිම කියවමු. එතන තිබෙනවා ආබ්‍රහම් මහලුව වයෝවෘද්ධව සිටියේය. ස්වාමින් වහන්සේ සියල්ලෙහි ආබ්‍රහම්ට ආශිර්වාද කර තිබුණේය. ආබ්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළා වූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කතා කොට යම් කාරණාවක් මෙතන වෙනවා. දැන් ආබ්‍රහම් වයස ගිහිල්ලා එයාගේ පුතා වන ඊසාක්ට භාර්යාවක් තෝරගන්න යනවා දැන් මේ වෙලාවේදී. ඒක පුරාණ ගිවිසුමේ ඊශ්‍රායල් සංස්කෘතිය අනුව එහෙමයි වෙලා තිබෙන්නේ ඒක. අද කාලේ නම් තමාට කැමතිව තෝරගන්නවා. ආදර සම්බන්ධතාවයන් අරහ විවාහ ගිවිසුම් වලට එනවා. ඒවල හොඳ නරක මම කියනවනේ ඒවල යහපත අයහපත තිබෙනවා. නමුත් ඒවා යහපත්. මොකද මම කියන්නේ මේ පුරාණ ගිවිසුමේ ඊශ්‍රායල් සංස්කෘතිය තුල මේවා වුණේ එහෙමයි ඒ කාලේ. දැන් මෙතනදී බලන්න එයා ඒ සියල්ල තමා සන්තක සියල්ලන්ට මූලිකකම් කළා වූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කතා කරලා යමක් කියනවා. දැන් ඒ කියන දේ මම කියන්න යනවා මෙතනදී. මම ඊට ඉස්සෙල්ලා මතක් කරනවා පොඩ්ඩක් මේ වචන කියනකොට ඒවා ඇසෙනකොට බලන්න මේ මෙහෙකරුවා කියන්නේ 16නේ. ආබ්‍රහම්ගේ. එතකොට මේ ආබ්‍රහම්ගේ 16 වන මෙහෙකරුවා කියන ප්‍රකාශන පොඩ්ඩක් බලන්න. පැහැදිලි ඒ ප්‍රකාශන වලින් මේ ආබ්‍රහම්ගේ මෙහෙකරුවාටත් දෙවියන් වහන්සේ ගැන දැනගැම්මක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ ගැන එයාටත් කියලා ඇති. එයා කියන ප්‍රකාශන වලින් අපිට ඒව තේරෙනවා. එයා ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේවත් ඇදහෙව්වා. මොකද එයා ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේට යාඥා කළා. එයා ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේටත් කතා කළා. අපි මේ කතාවේ දැන් දකින්න යනවා ඉතින්. එතනදී තිබෙනවා ආබ්‍රහම් තමා සන්තක සියල්ලන්ට මූලිකකම් කළා වූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට, ඒ කියන්නේ 16ට කතා කොට මා වාසය කරන දේශයේහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන. දැන් මේ වෙලාවේදී ආබ්‍රහම් ජීවත් වෙන්නේ කානාන් දේශේනේ. ආබ්‍රහම් එයාගේ 16ට නැත්නම් එයාගේ මෙහෙකරුවට කියනවා එයා මගේ පුතාට බිරිඳක්ව තෝරගන්න ඕන. හැබැයි දැන් අපි මේ ජීවත් වෙන කානාන් දේශෙන් නම් තෝරගන්න එපා. ඊට පස්සේ කියනවා නොගෙන මගේම දේශයට මගේම නෑයන් වෙතට ගොස් මගේ පුත්‍ර වූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන් වහන්සේද පොළවේ දෙවියන් වහන්සේද වූ ස්වාමින් වහන්සේ ගැන මා විසින් නුඹ දියුරණ පිණිස නුඹේ අත මගේ කලවය යට තබන්නේයි කීසේක. මොකද ආබ්‍රහම් ආවේ ඌර්දේශයෙන් දෙවියන් වහන්සේ කැඳව ගත්තේ. එයාගේ නෑන් වෙතට ආයෙ ගිහිල්ලා එයාගේ පුතාට භාර්යාවක් තෝරගන්න කියලා එයාගේ 16ට කියනවා. මේ සිදුවීම තමයි මෙතනදී වෙන්නේ. එයා කියනවා දිවුරන්න මේ ගැන. ඊට පස්සේනි පදේ. එවිට මෙන්න 16 මෙහෙකරුවා ඔහුට කතා කරලා කියනවා සමහර විට ඒ ස්ත්‍රී මා කැටුව මේ දේශයට එන්න අකමැති වන්නීය. එසේ වීනම් ඔබ පිටත්ව ආවා වූ දේශයට මා විසින් ඔබගේ පුත්‍රයා නැවත ගෙන යා යුතුයදයි ඔහුට කීවේ. ඒ 16 නැත්නම් මේ මෙහෙකරුව ආබ්‍රහගෙන් අහනවා ඒ හදිසියේ දැන් ඒ දේශයට මං ගිහිල්ලා ඔයාගේ පුතාට බිරිඳක් හොයාගන්න වෙලාවේ ඒ ස්ත්‍රිය මේ ආයේ ඔය දැන් අපි මේ ඉන්න කානාන් දේශයට එන්න අකමැති වුණොත් මං වාගේ පුතාව ඔයාගේ ඒ මුතු මිත්තෝ හිටපු ඒ දේශයට මං අරගෙන යන්න ඕනද කියලා අහනවා. එතනදී ආබ්‍රහම් කියනවා 6 වෙනි පදේ ආබ්‍රහම්ද නුඹ මාගේ පුතාය නුඹ මාගේ පුත්‍රයාය නැවත එහි ගෙන නොයන්න බලාගන්න කියලා අවවාද කරනවා ආබ්‍රහම් එයාගේ 16ට. නෑ ඔයා මගේ පුතාව මං ආවා වූ දේශයට ඒ ස්ත්‍රිය මෙහෙට ආවේ නැහැයි කියලා ඔයාට බෑ ඔයා මගේ පුතාව එහෙ ගෙනියන්න එපා කියලා එයා 16ට කියනවා. ඊට පස්සේ බලමු 7 වෙනි පදේ මගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවා වූ මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි කියා මට කීවා වූ මට දිවුලා වූ ස්වර්ගයේ දෙවියෝ ස්වාමින් වහන්සේම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවන සේක කියලා බලන්න ආබ්‍රහම්ට තිබුණු ඇදහිල්ල. ආබ්‍රහම් ඇදහිල්ලෙන් කියනවා මාව
මං සිටියා වූ දේශයෙන් මගේ පියාගේ දේශයෙන් මාව මේ දේශයකට උන්වහන්සේ කැඳෙව්වනේ. අන්න ඒ ස්වාමින් වහන්සේ, අන්න ඒ දෙවියන් වහන්සේ, අන්න ඒ ස්වාමින් වහන්සේම තමන් වහන්සේගේ දූතයාව ඔයාට පෙරටුව යවනවයි කියලා ආබ්‍රහාම ඇදහිල්ලෙන් කතා කරනවා. අපි දන්නේ ඇදහිල්ලෙන් කතා කරාද? දෙවියන් වහන්සේ ආබ්‍රහාම්ට එක මීටිසලා කිව්වද? අපි දන්නේ නැහැ. නමුත් එයා පැහැදිලිව ආබ්‍රහාම් නිස්සක කමෙන් කියනවා ඔයා යන්න. මාව මේ දේශයට කැඳෙව්වා වූ මගේ ස්වාමින් වහන්සේගේ දූතයා ඔයාගේ පෙරටුවෙන් ගමන් කරන්නට යනවායි කියලා ආබ්‍රහාම් එයාගේ දාසයාට, එයාගේ මෙහෙකරුවට කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කියනවා 8 වෙනි පදේ. නමුත් ස්ත්‍රී නුඹ කැටුව එන්ට අකමැති වී නම් නුඹ මාගේ මේ දියුරුවීමෙන් නිදහස් වන්නේය. එහෙත් මාගේ පුත්‍රයා එහි නැවත ගෙන නොයන්නයි කීසේක. හැබැයි මෙහෙම නොවුනොත් බලන්න, දැන් බලන්න ආබ්‍රහාම් නිස්සකව එහෙමත් කියනවා, ඒ වගේම එහෙම නොවුනොත් කියලාත් කියනවා. එහෙම නොවුනොත් ඒ ස්ත්‍රිය නුඹ කැටුව එන්න අකමැති වුණොත් මේ ගිවිසුම එතනින් ඉවරයි. ආයේ ඒ ගැන ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ. මගේ පුත්‍රයාව හැබැයි එහෙ ගෙනියන්න බෑ. අන්න ඒ කොන්දේසිය තුල ආබ්‍රහාම් කියනවා. ආබ්‍රහාම් ඇදහිල්ලෙන් ගමක් කිව්වා වගේම එහෙම නොවුනොත් කියලාත් කිව්වා. තේරුණාද? දැන් ඇදහිල්ලෙන් බෙහෙත් ගන්න නැතුව යාඥා කරන්නේ කිරීම බයිබලයට එකඟයි. බයිබලයට එකඟයි. මම ඒව ගැන පස්සේ කතා කරනවා. අද මේ රෝමානු කතෝලිකයෝ මේ වොයිස් කට් දීලා කරන ප්‍රකාශන බයිබලයට විරුද්ධයි. මම දකිනවා ඒවා. බයිබලයට පටහැනි. නමුත් බෙහෙත් නොගෙන මැරුණත්, යාඥා කරලා ඇදහිල්ලෙන් මැරුණත් කරන්න දෙයක් නැහැ. ඒක එයාගේ ඇදහිල්ල. ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න බෑ. මේ වගේ දේවල් තිබෙනවා. මේවා හරි සංවේදී කාරණාව. දැන් මෙතනදී අපි බලමු 9 වෙනි පදේ. මෙහෙකරුවා තමාගේ ස්වාමියෝ ආබ්‍රහම්ගේ කලවය යට අත තබා මේ කාරණා ගැන ඔහුට දිවුරුම් දුන්නේය. ඒ දිවුරීම වුණා එතනදී ඒ ආබ්‍රහම් එක්ක එයාගේ දාසයා මෙහෙකරුවා. එවිට මෙහෙකරු තෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් 10 දෙනෙක් රැගෙන පිටත්ව ගියේය. ඊට පස්සේ එයා ඒ දේශයට පිටත් වෙලා ගියා ඔටුව අරගෙන. එයාගේ මෙහි ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට භාර්යාවක් හොයාගෙන එන්න. ඊට පස්සේ කියනවා මොකද 10 වෙනි පදේ. එවිට මෙහෙකරු තෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් 10 දෙනෙකු රැගෙන පිටත්ව ගියේය. ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතෙහි වූයේ. මොකද මේ වෙලාවේදී මේ සංස්කෘතිය තුල ඒ වස්තු සම්භාරයක් අරගෙන යන්නේ. මේ වස්තු සම්භාරය අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට දීලා තමයි මේ ස්ත්‍රියව අරගෙන එන්නේ. ඒ කාලේ සංස්කෘතිය තුල. ඊට පස්සේ මෙතනදී කියනවා වස්තු ඔහු අත වූයේ. ඔහු පිටත් වී මෙසොපොතේමියේ නාහෝර්ගේ නුවරට ගියේය. දැන් බලන්න මේ වචන, මේ බයිබලයේ මේ සිදුවීම් නගර ඒවල නම් සමහර තැන්වල මාර්ගයන් වල නම් පවා සඳහන් වෙනවා. මේවා පුදුමයි. මේ භූගෝලීයව විස්තරාත්මකව මේ කාරණා වාර්තා වෙනවා. ඊට පස්සේ කියනවා එයා ඒ නුවරට ගියා. 11 වෙනි පදේ ඉඳන් අපි බලමු. සවස් වේලේහි බලන්න වෙන සිදුවීම. සවස් වේලේහි ස්ත්‍රීන් වතුර අදින පිණිස නික්ම යන වේලේහි මේ දැන් මේ ගිය දාසියා ඔහු නුවරින් පිටත වතුර ලිඳ ළඟ තමාගේ ඔටුවන් දන ගැස්සුවේය. දැන් බලන්න වෙන්න යන සිදුවීම. දැන් මේ ආබ්‍රහම්ගේ දාසයා වන මේ මෙහෙකරුවා දැන් ඔන්න මේ දේශයට ගිහිල්ලා හවස වෙලාවේ ඒ පුරුද්දක් ලෙස ඒ නුවර ස්ත්‍රීන් එනවලු ඒ ලිඳෙන් වතුර ගන්න. ඉතින් එතන ලස්සන ලලලාවියනුත් ඇති. අදත් තියෙනවනේ ලිඳ ළඟ සංගමයන්. එදත් ලිඳ ළඟ සංගමයන් තිබිලා. අද ලිඳ නෑනේ. ඔව්. ගමවල වල තාම තියෙන ලිඳ ළඟ සංගමයන්. දැන් මේ දේවල් දැන් ඔටුවොත් අරගෙන දැන් ඔටුවම වාඩි කරවලා යම් දෙයක් දැන් සිද්ධ වෙනවා මෙතනදී. 12 වෙනි පදේ බලමු. ඔහු කතා කොට බලන්න දැන් කාටද මේ ආබ්‍රහම්ගේ දාසයා කතා කරන්නේ? කාටද දැන් මේ කතා කරන්නේ බලන්න. ඔහු කතා කොට මාගේ ස්වාමී ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ බලන්න කාටද මෙයා කතා කරන්නේ? ආබ්‍රහම්ගේ දාසයා මෙහෙකරුවා දෙවියන් වහන්සේට කතා කරලා කියනවා. කතා කරනවා බලන්න. ඔහු කතා කොට මාගේ ස්වාමී ආබ්‍රහම්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ බලන්න මාගේ ස්වාමී වූ ආබ්‍රහම්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ. දැක්කද කියන ලස්සන එතනදී. මේ දවසේහි මගේ ගමන සඵල කරමින් මගේ ස්වාමී වූ ආබ්‍රහම්ට කරුණාව පෙන්වුව මැනව කියලා එයා ඉල්ලනවා. ආබ්‍රහම්ගේ දාසයා
දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා මගේ ස්වාමියා වෙනුවෙන් ඔයා කරුණාව පෙන්වන්න කියලා අය දිනවා දෙවියන් වහන්සේගෙන්. බැලුව මැනව මම දියවුල් පත ළඟ සිටිමි. මෙයා මේ දෙවියන් වහන්සේටයි දැන් මේ කතා කර ඉන්නේ. දැන් බලන්න දෙවියන් වහන්සේ දැන් මම ලිඳ ගාව ඉන්නේ. හොඳේ? ඔන්න අපි ලිඳ ගාව ඉන්නේ. නුවර මිනිස්වරුන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එනවා. අන්න එනවා. කට්ටිය ලස්සන ගෑනු ළමයි ටිකක් ඔන්න එනවා. මට බොන පිණිස නුඹේ කලය පහත් කරන්නයි මම යම් තරුණියකට කීවාම මෙන්න මෙයා ලකුණක් ඉල්ලනවා. බොන්න. නුඹේ ඔටුවන්ටත් බොන්න දෙමි කියන්නා වූ ඕතොමෝ ඔබගේ මෙහෙකර වූ ඊසාක්ට ඔබ වහන්සේ නියම කළ තැනැත්ති වේවා. මෙන්න ආබ්‍රහම්ගේ දාසයා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන කාරණාව. මම එන ස්ත්‍රීන්ගෙන් කාට හරි කියනකොට මට වතුර බොන්න කලේ පහත් කරන්න කියලා කවුරු හරි ස්ත්‍රියක් කිව්වොත් මම බොන්න ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ මේ ඔටුවන්ටත් මම බොන්න දෙන්නම් කියලා කිව්වොත් අන්න එයා ඊසාක්ගේ බිරිඳ වෙන්න ඕනේ කියලා එයා ලකුණක් ඉල්ලනවා. එයා දෙවියන් වහන්සේත් එක්ක යම් ගිවිසුමක් එතනදී ගිවිසුමකට පැමිණෙනවා. මේ කවුද? ආබ්‍රහම්ගේ දාසයා. බලන්න ඒ කාලේ ආබ්‍රහම්ගේ සර්වන්ට් දාසයාට තිබුණු ඇදහිල්ල. දාසයාට තිබුණු දෙවියන් වහන්සේත් එක්ක තමාගේ ස්වාමී වූ ආබ්‍රහම් කෙරෙහි දක්වා වූ ඇදහිල්ල. බලන්න මේ තමයි ඇදහිලිවන්තකම්. ඊට පස්සේ මොකද වෙන්නේ? නුඹේ ඔටුවන්ට බොන්න දෙමි කියවෝ තෝමෝ තමාගේ මෙහෙකරු ඊසාක්ට ඔබ වහන්සේ නියම කළ නැති වේවා. මාගේ ස්වාමියා කෙරෙහි ඔබ වහන්සේගේ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමි කීය. බලන්න. දැන් මේ කියලා දැන් මේ දෙවියන් වහන්සේත් එක්ක ඔන්න කතා කර ඉන්නවා. තවද ඔහු කතා කොට නියමවන්ට පළමුවෙන් දැන් මේ දෙවියන් වහන්සේට යාඥා කර ඉන්න වෙලාවේ යාඥාව අවසන් කරන්නත් ඉස්සෙල්ලා මොකද වෙන්නේ? නිමවන්නත් පළමුවෙන් මේ කතා කොට නිමවෙන්නත් පළමුවෙන් බලව ආබ්‍රහම්ගේ සහෝදර නාහෝර්ගේ භාර්යාව වූ මිල්කාගේ පුත්‍ර වූ බෙතියෙල් නිසා උපන්නා වූ රෙබෙකා ඇගේ කරේ කලය තබාගෙන පිටතට ආවාය. මේවා කොයින්සිඩන්ස් නෙමෙයි. අර කියන අපි හම්බු සිදුවීම් එකපාරට වෙන සිදුවීම් නෙමෙයි. මේ හැම දෙයක් පසුපස දෙවියන් වහන්සේට සලස්මක් තිබෙනවා. දැන් ආබ්‍රහම් එයා වෙව්වේ ඇයි? එයාගේ නෑදෑයන්ගෙන් බිරිඳක්ව තෝරගෙන මෙන්න එකපාරට එයාගේ නෑදෑයෙක් නම් ගම් පරම්පරාවල් එක්කම නම් ගම් සඳහන් වෙනවා මෙතන. පුරාවෘත නෙමෙයි මේවා. මේ සත්‍ය සිදුවීම්. ඔන්න දැන් කවුද මේ එන්නේ? තරුණියක් එනවලු. කලේ තියාගෙන, කලේ උකුලේ තියාගෙන අපේ සින්දුත් තියෙන්නේ නේ ලංකාවේ. උකුලේ තියාගෙන ලලනාවියක් වෙන්න එනවා. කවුද එන්නේ මේ? තරුණ ලලනාවියක් කලේ උකුලේ තියාගෙන පැද්දි එන්නේ නැති. මම දන්නේ නැහැ. එතනට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 15 වෙනි පදේ අපි මේ කතා කරමින් ඉන්නේ. කලය ඒ කරේ තබාගෙන පිටතට ආවාය. 16 වෙනි පදේ ඒ තරුණී බලන්න විස්තරාත්මකව කියනවා. සංගවල නැහැ. ඒ තරුණී ඊතා සෝබන පෙනීමක් ඇත්තියක්ය. ඒ තරුණී ඊතා සෝබන කියන්නේ ලස්සන ස්ත්‍රියක්. අංගපසංග තිබෙන ලස්සන ස්ත්‍රියක්. ඇත්තිය කන්‍යාවක්ය. ඈ පුරුෂයෙකු නොහැදින සිටියාය. ඈ උල්පත ළඟට බැස කලය පුරවාගෙන ගොඩට ආවාය. ඔන්න මොකද්ද වෙන්නේ ඊළඟට? මෙහෙ කරුවා ඒ chance එක අරගෙන මෙහෙ කරුවා ඈ ඉදිරියට දිව ගොස් නුඹේ කලෙන් වතුර ටිකක් මට බොන්න දෙන්නයි කීවේය. ඊටස් මොනවාද මේ රෙබෙකා කියන්නේ? ඒ තරුණ ස්ත්‍රිය මොකද කියන්නේ? අර ලකුණ ඉෂ්ට වෙනවා. මොකද වෙන්නේ 10 වෙනි පදේ කියනවා. 18 වෙනි පදේ කියනවා. ඈ කියනවා මාගේ ස්වාමිනී බිවමෙනවයි කියා ඇගේ කලය ඉක්මනින් අත පිටතගෙන ඔහුට බොන්න දුන්නාය. 19 වෙනි පදේ මොකද වෙන්නේ? ඈ ඔහුට බොන්න දුන් පසු ඔබගේ ඔටුවන්ටද බී නිමවන තෙක් උන්ටත් ඇද දෙන්නෙමි ඈ කීවාය. ඈ ඉක්මන් කොට ඇගේ වතුර කලය ඔරුවේ වත් කොට අදින පිණිස නැවත ලිඳට දිවගොස් ඇවිදගෙන නෙමෙයි ඈ ගිහිල්ලා තින්නේ. දිවගොස් ඔහුගේ සියලු ඔටුවන්ටත් වතුර ඇද්දාය. කොහොමද සිදුවීම? කොයින්සිඩන්ස්ද මේවා? කොහොමද සිදුවීම? ඊට පස්සේ 24 21 වෙනි පදේ ඒ මිනිසයා ඈ දෙස ඕනෑකමින් බලා
ස්වාමින් වහන්සේ තමාගේ ගමන සඵල කරන සේක්දැයි නැද්දැයි දැනගන්නා පිණිස නිශ්ශබ්දව සිටියේ. දැන් ලකුණ ඉෂ්ට වුණා. ඒත් යා මොකද හිටියේ? බලාගෙන දැන් මේ ලකුණ ශිෂ්ට වුණා. ඒත් තවත් එයා බලාගෙන සිටිනවා මේක වෙයිද නැද්ද දැක්කද? සඵල කරන සේක්දැයි නැද්දයි දැනගන්නා පිණිස නිශ්ශබ්දව සිටියා. බලන්න විස්තරාත්මකව මෙන්න මේ දේවල් තුල. බලන්න මේ දේවල්. බලන්න මේ ඇදහිල්ල. මෙතනින් පස්සේ තව බොහෝ දේ වෙනවා. මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. මම ආයෙ කියන්න යන්නේ 24 වෙනි පරිච්ඡේදයේම 56 ඉඳන් 56 දක්වා ඔබ කියවලා බලන්න. පස්සේ මේ කාරණාවල් ඔක්කොම මේ 16 කියනවා මේ පවුලට ගිහිල්ලා රෙබෙකාගේ පවුලයට. අනේ මම ආවා මම දෙවියන් වහන්සේට මෙහෙම කිව්වා. ඔයා එන ස්ත්‍රියගෙන් වතුර ඉල්ලුවා මෙයා ඔටුවන්ටත් දෙන්න ඕනේ කියලා මම ලකුණක් ඉල්ලුවා දෙවියන් වහන්සේගෙන්. මේ දේවල් කියලා ඒ ආබ්‍රහම්ගේ 16 මේ පවුල ඇත් එක්ක මේ කාරණාව බෙදා ගන්නවා. ඒක මම මෙතනදි කියන්නේ නැහැ. ඒක නිසා දැන් මේ පවුල ඇත් ඒක දැනගන්නවා. අම්දී ඇත්තද කියලා. අනේ මෙයා ආබ්‍රහම් අපගේ නෑදෑයෙක් වෙන අපේ අර අයියා නැත්තම් කවුද අපි දන්නේ නැහැ. අනේ එයාගෙන්ද ඔය ආවේ. මේ විස්තර ඔක්කොම කතා බහ කරලා මේ සිදුවුණු මේ පුදුම දේ පවාකත් කියනවා මෙයා 16. ඒ වෙච්ච දේ ඒ විදිහටම කියනවා මේ කට්ටියට ගිහිල්ලා. ඔන්න දැන් 24 වෙනි පරිච්ඡේදයේ 56 දැන් අපි බලනවා. ස්වාමින් වහන්සේ මාගේ ගමන සඵල කළ බැවින් දැන් මේ කාරණාව ඉෂ්ට වෙලා එදා රාත්‍රියේ ඒගොල්ලෝ ඒ දවස ගත කරනවා. පස්සේ සිදුවීම ඒ දවසට පසුවදා. ස්වාමින් වහන්සේ මාගේ ගමන සඵල කළ බැවින් මා ප්‍රමාද නොකර මගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නේයි ඔහු ඔවුන්ට කීය. දැන් ඔවුන්ට කියන්නේ ඔහු කියන්නේ කවුද දැන් මේ ආබ්‍රහම්ගේ මේ 16 ඔවුන් කියන්නේ කවුද? දැන් මේ ආපු මේ ස්ත්‍රියගේ පවුලේ අය. රාකේල්ගේ. රෙබෙකාගේ සමා වෙන්න. රෙබෙකාගේ. ඊට පස්සේ බලන්න ස්වාමියා වෙතට මාව හරින්නයි ඔවුන්ට කිව්වා. තරුණියට අඬගසා ඇගෙන්න ਵਿਚාරන්නෙමි ඔවුන් කීවෝය. එලෙස ඔහු රෙබෙකාට අඬගසා රෙබෙකාට මේ පවුලේ කට්ටිය අඬ ගහලා කියනවා නුඹ මේ මනුෂ්‍යයා කැටුව යන්නේ ඉදයි 80 එයාගේ දුවගෙන් ඒ කට්ටිය ගෙදර කට්ටිය ඇහැව්වා. එයත් කිව්වා යන්නෙමි ඈට කීවාය. ඈ කීවාය. එවිට ඔහු Tamanගේ සහෝදරිය වූ රෙබෙකාද දැන් මේ රෙබෙකාගේ අයියලා කට්ටිය ඉන්නේ නැති මෙතන. ඒ කියන්නේ සහෝදරිය වූ රෙබෙකාද ඇගේ කිරිමව්ද ආබ්‍රහම්ගේ මෙහෙකරුවාද ඔහුගේ මිනිසුන්ද පිටත් කළෝය. ඊට පස්සේ මොකද වෙන්නේ? රෙබෙකා එයාගේ කිරිමාවත් සමග ආබ්‍රහම්ගේ මේ කට්ටිය මේ සමාවෙන මේ රෙබෙකාගේ පවුලේ කට්ටිය ඒ රෙබෙකාවයි එයාගේ කිරිමවව ආබ්‍රහම්ගේ මෙහෙකරුවත් එක්ක පිටත් කරලා හරිනවා. පිටත් කරන හරින වෙලාවේ යම් කාරණාවක් කියනවා. මීට ඉස්සලා සතියකදී මම මතක් කරා උප්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ අර ඊසාක්ව පූජා කරන වෙලාවේ ඒක වළක්වලා දෙවියන් වහන්සේ නැවත පොරොන්දුව ආබ්‍රහම්ට අලුත් කරන වෙලාවේ යම් කිව්ව දෙයක් මෙතනදිත් ආයෙ කියනවා. කවුද කියන්නේ? ආබ්‍රහම්ද? නෑ. කවුද කියන්නේ? මේ ආබ්‍රහම්ගේ 16ද? නෑ. රෙබෙකාගේ පවුලේ අය මෙන්න මෙහෙම දෙයක් කියනවා 60 වෙනි පදේ. ඔහු රෙබෙකාට ආශිර්වාද කරමින් අපගේ සහෝදරිය නුඹ දහස්වර දහසක් ගණනකගේ මෑණියෝ වෙන්න. නුඹේ වංශය Tamanට වෛර කරන්නවුන්ගේ දොරටුව හිමි කර ගනීවයි කීවෝය. මට හිතාගන්න බෑ. මේක අනාගත වාක්‍යයක්ද? නැත්නම් මේ ආබ්‍රහම්ගේ 16 මේ සියලු සිදුවීම් අර රාත්‍රියක් පසු කරානේ සියලු දේවල් කිව්වද? අනේවා දන්නේ නැහනේ. ආබ්‍රහම්ට දෙවනන්සේ එලිදරව් වුණා. ආබ්‍රහම්ට දෙවනන්සේ පොරොන්දු වුණා. එයාගේ වංශය ආකාශයේ තරුමෙන් පොළවේ මුහුදු වෙරළේ වැලිමෙන් වැඩි කරනවා කිව්වා. එයාට පොරොන්දු වුණා අර ඊසාක්ව පූජා කරන වෙලාවේ එයාට පොරොන්දු වෙලා තිනවා දෙවියන් වහන්සේ ඒ තමන්ගේ වෛර කරන්නෝන්ගේ දොරටු මේ වංශය හිමි කරගන්නවයි කියලා. අපි දන්නේ නැහැ කිව්වද නැද්ද කියලා. හැබැයි මෙතනදී රෙබෙකාගේ පවුලේ අය මේ දේ කියනවා. සමහර විට ආබ්‍රහම්ගේ 16 මේවා කියන්නේ නැති. කියපු දේම ඒගොල්ලොම ඒක ස්ථිර කරනවා ඒගොල්ලන්ගේ මුඛයෙන්ම. නැත්තම් අනාගත වාක්‍යයක් වෙන්නේ නැත්te අපි දන්නේ නැහැ. බොහෝ විට අනාගත වාක්‍යයකට වඩා කාරණාවල් කතා කරන්නේ නැති මේගොල්ලෝ. ඒකම ඒගොල්ලොම ඔයගොල්ලන්ගේ මුඛයෙන් ඒ අනාගත වාක්‍ය ප්‍රකාශ වුණා කාටද? රෙබෙකාට ආශිර්වාද කරන වෙලාවේ. එයාට කියනවා මගේ සහෝදරිය ඔයා දහස්වර දහස් ගණනකගේ මෑණියෝ වෙන්න කියලා කියනවා. අද ඒක උනේ නැද්ද? දැන් ආබ්‍රහම්ගේ වංශය ආවේ රෙබෙකා හරහා ආවා වූ ඊසාක් හරහානේ. ඉස්මායිල් හරහා නෙමෙයිනේ. හාගර්ගේ ඉස්මායිල් එක්ක දෙවියන් වහන්සේට ගිවිසුමක් තිබ්බේ නැහැ. ආශිර්වාද කළා. ගිවිසුමක් තිබ්බේ නැහැ. ඉස්මායිල් එක්ක දෙවියන් වහන්සේට ගිවිසුමක් නැහැ. ඉස්මායිල් එක්ක යේසුස් වහන්සේත් එක්ක ගිවිසුමක් නැහැ. ඒක බයිබලයට පටහැනි දේවල් අපි කියන්න ඕනේ නැහැ.
ඒක තමයි ඇත්ත. දැන් බලන්න මේ සිදුවීම් වෙනවා. ඊට පස්සේ කියනවා රෙබෙකාද ඇගේ තරුණියෝද නැගිට ඔවුන් පිට නැගී ඒ මනුෂ්‍යයා කැටුව ගියේය. මේ කරුවා රෙබෙකා කැඳවාගෙන ගියේය. දැන් මේ යන් ඔන්න ගිහිල්ලා ආයේ ඒ දේශයට අර ආබ්‍රහම් ඉන්න දේශයට එන වෙලාවේ මොකද වෙන්නේ? ඊසාක් බෙර් ලහයි ටොයිට මේ වචන කියන්න හරි අමාරුයි. යන පාරෙන් දැකර පාරේ නමක් ලියලා තිනවා මෙතන. ඒකයි මං කියන්නේ බයිබලේ විස්තරාත්මකයි. ගම්, බිම්, නගර, පාරවල් නම් ඒ ගෑනු ළමයා ලස්සනද නැද්ද කියලා මේවා විස්තරාත්මක බයිබලයේ ලියලා තිබෙනවා. දැන් ඒ පාරෙන් ආවේය. මක්නිසාද ඔහු දකුණු දේශයෙහි විසුවේය. ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහි කරන පිණිස ගියේය. තවද ඔහු ඇස් ඔසවා බලා ඔටුවන් එනවා. දැන් ඊසාක් දුටුවේය. රෙබෙකාද ඇස් ඔසවා බලා ඊසාක් දැක ඔටුවා පිටින් බැස්සාය. අර කෙතේ අප ඉදිරියට එන්නා වූ මේ මනුෂ්‍යයා කවුදයි ඈ මෙහෙකරුවාගෙන් ඇසුවාය. ඒ මාගේ ස්වාමියා යයි මෙහෙකරුවා කීය. එවිට ඈ කියන්නේ රෙබෙකා තමාගේ වැස්ම රැගෙන මුහුණ වසා ගත්තේය. ඒ කියන්නේ ඒ වෙනකම් මුහුණ වසාගෙන හිටියේ නැහැ. හරිද? ඒ වෙනකම් මුහුණ වසාගෙන හිටියේ නමුත් තමාගේ ඉදිරි අනාගත පුරුෂයා ඉදිරියේ එයා විවාහ වෙන්න ඉස්සෙල්ලා ඒ කාලේ සංස්කෘතිය තුල එයා මුහුණ වසා ගත්තා. ඒ නිසා හැම වෙලේම මුහුණ වසා ගන්න සංස්කෘතියක් ගැන බයිබලේ ලියලා නැහැ. ඒවා මේ මුස්ලිම් අය හදාගත්ත බයිබලයට පටහැනි මුස්ලිම් අය හදාගත්ත අර මම ඒවා කියන්න හොඳ නැහැ. බොහෝ දේවල් තුල බොහෝ ශාරීරික බොහෝ මාංශමය පීඩාවල් තුලින් ගමන් කරන මොහමද් නබී එයා පාපයට නොවැටෙන පිණිස තමයි ස්ත්‍රීන්ව වහන්න කිව්වේ. මේක තමයි ඇත්ත. ඒවා නීති අර ඇවිල්ලා තමයි අද මේ මොකක්ද ඒකට කියන අද ලංකාවේ බුරුකායි කියයි අරක කියයි මේක කියයි මේවා ආවේ. මේවා බයිබලේ නෑ. හොඳේ? ඊට පස්සේ කියනවා 66 වෙනි පදේ මෙහෙ කරුවා තමා කළා වූ සියල්ල ඊසාක්ට කීවේය. ඊසාක් තමාගේ මව වූ සාරාගේ කුඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවා ගත්තේය. ඔහුගේ භාර්යාව වූ අය. ඒ වෙලේ ඒගොල්ලෝ විවාහ වුණා, පාවා ගත්තා. ඊට පස්සේ කියන ඔහු ඈට ප්‍රේම කළේය. ඊසාක් තමාගේ මව්ගේ මරණයෙන් පසු මෙසේ ඒ රෙබෙකා කියන තමාගේ භාර්යාව තුලින් සැනසුනේ කියලා බයිබලයේ සඳහන් වෙනවා. විවාහ ජීවිතයේ නිර්මාතෘවරයාණන් වන දෙවියන් වහන්සේදා ආදම් ඒව ස්ත්‍රියද පුරුෂයා දෙලෙස මවන ලදුව උන්වහන්සේ විවාහය ස්ථාපිත කරලා ඒක තමයි මේ ගලා යමින් යන්නේ. ස්ත්‍රියක් පුරුෂයක් අතර මේ වෙන්නා වූ පාපිෂ්ඨ එදා සොදොම ගොමෝරාව තුල පවා තිබුණා වූ සමලිංගිකත්වය තුල දූෂ්‍ය පාපිෂ්ඨ ඒක වෙනස් වෙන්නේ නැහැ. අදටත් ඒක පාපයක්. දෙවියන් වහන්සේව අධික ලෙස කෝප කරන පාපයන් අතර එකක්. පැහැදිලි. ඔය යුරෝපීය බටහිර කැනඩාව ඇමරිකාව ඔය යුරෝපීය රටවල්වල මේවා නීතිගත කරලා ඒ සමලිංගිකත්වයට විරුද්ධව කතා කරන අයව හිරගෙටත් දාන්න නීති රීති අද ගෙනල්ලා තිබෙනවා. මොනා වුණත් පාපයම තමයි අදත්. කිතුණුවට කට පියාගෙන ඉන්න බෑ. පාපයම තමයි. මම අමතර දෙයක් කිව්වා. දැන් මෙතනදී මේ සිදුවීම සිද්ධ වෙලා බලන්න යාගේ ඊසාක් දැන් ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක් බලන්න මේ මම මේ කාරණාවත් කිව්වේ බලන්න එතනක් තිබුණ ඇදහිල්ලේ දේවල්. විස්තරාත්මක දේවල්. බයිබලේ වාර්තා වෙන මේ සිදුවීම් අපි දකිනවා ඊසාක් තමාගේ මවගේ මරණයෙන් පසු මේ එයාගේ බිරිඳත් සමග සැනසුනේ කියලා කියනවා. මේ සැනසුනේ කියන පිටුපස බොහෝ දේවල් තිබෙනවා. අපිට ඒවා මෙතන කියන්න ඕනේ. ඊපස්සේ අපි දකිනවා දැන් මේ කාරණාව අපි උපත් 24 වෙනි පරිච්ඡේදය අපි ඒක කිව්වේ. පස්සේ තවත් බොහෝ දේවල් වෙනවා. ඒක ඔයගොල්ලෝ මේ පරිච්ඡේද පස්සේ කියවලා බලන්න. පස්සේ අපි උපත් 25 වෙනි පරිච්ඡේදය එනකොට මොකද්ද වෙන්නේ? උපති 25 21 වෙනි පදේ නම් අපි බලනවා. ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමින් වහන්සේට කන්න ලව් කළේය. බලන්න මෙතනදී දැන් ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරාත් වඳව හිටියා. බලන්න මේ අත්දැකීම් මට තේරුම් ගන්න බෑ සමහර අත්දැකීම්. දෙවියන් වහන්සේ මිනිස්සුන්ව ගෙනියන අත්දැකීම්. ඇත්තටම තේරුම් ගන්න බෑ. ඇයි අර අම්මා තාත්තා යාඥා කරලා අපි දන්නේ නැහැ අම්මට තාත්තට තිබුණු ඇදහිල්ල. අපි දන්නේ නැහැ ඒගොල්ලෝ පාපයට කමාව ලබාගෙන මොකද ඒගොල්ලෝ රෝමානු කතෝලික ඒ බයිබලයට පටහැනි රෝමානු කතෝලික දෙවියන් වහන්සේ ගැන හරි දැනගැම්මක් නැති පසුබිමක හිටපු කිතුණෝ ලෙස
තවත් නිකායකට ගියේ දරුවව උසුව කරගන්න. අපි දන්නේ නැහැ ඒගොල්ලන් ඇදහිල්ල කොහොමද තිබුණේ. අපි දන්නේ නැහැ. ප්‍රශ්න තිබෙනවා අපිට. ඇයි යාඥා කරලා දෙවෙනස් උත්තර දුන්නේ නැත්තේ? ඇයි දරුවව උසුව කරේ නැත්තේ? ප්‍රශ්න තිබෙනවා. හරි. ඒක අද ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නේ. මම ඊන වෙනම පස්සේ කතා කරනවා. දැන් මෙතනදී කියනවා ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමින් වහන්සේට කන්න ලව් කළේ. එයාගේ දැන් ආබ්‍රහම්ට දාගේ බිරිඳවන සාරාත් වඳව ඉඳලා අපි දැක්ක වුණාද උනේ. පස්සේ අවුරුදු 100 ගානකදී විතර දරුවෙක්ව දුන්නා. එයා තමයි ඊසාක්. දැන් බලන්න දැන් ඊසාක්ටත් මේ ප්‍රශ්න වෙනවා. දැන් ඊසාක් දැන් බලන්න මේ දේවල් දෙවනන්සේ කැමැත්ත මේ හැමදේම නේ. දැන් දේව කැමැත්ත තුළ මෙන්න රෙබෙකාව අරගෙන ආවා. මෙන්න පස්සේ රෙබෙකාත් වඳයිලු. ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමින් වහන්සේට කන්න ලව් කළේය. ස්වාමින් වහන්සේ ඔහුගේ කන්න ලව්ව පිළිගත්සේක. ඔහුගේ භාර්යාව වූ රෙබෙකා ගර්භණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය. ට්වින්ස්ලා. එවිට ඈ මෙහෙමනම් මම මක්නිසා ජීවත් දෙම්දැයි කීවාය. මොකද එහෙම ඇය කිව්වේ අයියෝ මම මොකටද මෙහෙම ජීවත් වෙන්නේ කියලා. ඇයි එහෙම කිව්වේ? එච්චර අරගලයක් බඩ ඇතුලේ. පුතාලා දෙන්න ළමයි දෙන්න එච්චර අරගලයක් බඩ ඇතුලේ. ඔව් වෙන්න පුළුවන්. ඇයි යොහාන් ස්නාවක යොහාන්තුමා මරියතුමියගේ ආචාර්ය ශබ්දය අසලා ඒ කවුද වයසක ස්ත්‍රිය එලිසබෙත් මරියතුමී ආචාර්ය අසන වෙලාවේ මරියතුමියගේ කුස තුල යේසුස් වහන්සේ ඉන්නමයි කියන දේ දැනගෙන එලිසබෙත්ගේ කුසේ ඉන්න ස්නාවක යොහාන්තුමා කොහොමද ශුද්ධාත්මෙන් පූර්ණව දැඟලුවේ? මේවා අපිට හිතා ගන්න බෑනේ. කොහොමද උනේ කියලා. ඉතින් මේවත් හිතා ගන්න. දැන් මේ අත්දැකීම් තියෙන ඕන තරම් අම්මලා ඇතිනේ. බඩේ ට්වින්ස්ලා නෙමෙයි අද ඉන්නේ 10ක් විතර 6 5 6 3 4 5 6 බුරුතු ගණන් බඩේ ට්වින්ස්ලා හිටපු අය කොහොමද ඉන්නේ නැද්ද අම්මට වේදනාව. ඉතින් ඒ තමයි මේ කියන්නේ වේදනාව. ඒකට වඩා දෙයක් මෙතන ජාතින් දෙකක් බඩ ඇතුළේ යුද්ධ කරන්නේ. මෙතන අයියා මවලෝ බඩ ඇතුළේ යුද්ධ කරන්නේ. ඒක තමයි ඉදිරියේදීත් වෙන්නේ පස්සේ. මොකද්ද වෙන්නේ මෙතන? මෙයා කියනවා එවිට ඈ මෙහෙමනම් මම මක්නිසා ජීවත් වෙන්නයි කියේ. ඈ ස්වාමින් වහන්සේගේ විචාරණ පිණිස ගියාය. ස්වාමින් වහන්සේ රෙබෙකට මොකද්ද කියන්නේ? නුඹේ කුසේ ජාතින් දෙකක් සිටිති. බලන්න මේ අනාගත වාක්‍ය. සෙනග දෙවර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනගක් අනෙක් සෙනගට වඩා බලවත් වන්නේය. වැඩිමලා බාලයාට මෙහෙ කරන්නේ යයි ඈට කීසේක. පුදුමයි මේ අනාගත වාක්‍ය. මොකද ඒක අද පුදුමයි කියලා අපි දන්නේ මේක ඉෂ්ට වුණා. දැන් අපි ඉතිහාසයේනේ දේවල්නේ දන්නේ. ඒක ඒගොල්ලන්ට අමාරුයි. ඒගොල්ලෝ නොදකපු දෙයක් කෙරෙහි ඒගොල්ලෝ විශ්වාස කරා. අද අපි මේක දකින්න ඉතිහාසය තුල සිද්ධ වෙලා ඉවරයි. හොඳේ? එතනදී වැඩිමහලා එහෙම කියනවා. 24 වෙනි පදේ. ඈගේ බිහි කරන කාලය සම්පූර්ණ වූ කර බලව ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූයේ. දැන් ඒ කාලේ දරුවෝ දෙදෙනෙක් ඉන්නවා කියලා ස්කෑන් කරන්න පුළුවන්ද? දැන් මේ වෙලාවේ මේ දරුවෝ දෙදෙනා බඩේ දඟලනකොට ඇය දන්නවද රෙබෙකා දන්නවද ළමයි දෙන්නෙක් මගේ බඩේ ඉන්නවා කියලා? මට උත්තර දෙන්න දරුවෝනේ. දන්නේ නැහැ. ස්කෑන් තාක්ෂණයක් නැහැ. වෛද්‍ය විද්‍යාව දුයිනු නැහැ. බලන අනාගත වාක්‍යනවා දරුවෝ දෙන්නෙක් වගේ කුසේ ඉන්නවා. පස්සේ බයිබලයේ සනාථ කරනවා ඇය බිහි කරන කාලය සම්පූර්ණ වූ කල බලව ඇගේ කුසේ දරුවෝ දෙදෙනෙක් වුණා කියලා කියනවා. ඇයි? ඉපදුනාට පස්සේ දන්නවා කිව්ව දේ ඇත්තනේ. මෙන්න දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ කාලේ ස්කෑන් තාක්ෂණයක් නැහැ. අද පවා වෛද්‍යවරුන් කරන සමහර පරීක්ෂණ තියෙන්නේ. අත දාලානේ. මම ඒව කියන්න හොඳ නැහැ. එහෙම බලන්නත් බෑනේ. දරුවෝ ළමයි දෙන්නෙක් ඉන්නවද කියලා. ඉතින් කිසිම මෙවැනි තාක්ෂණයක් ඇති කාලෙක කොහොමද මේ අනාගත වාක්‍ය? තේරෙනවද දරුවනි? අද නම් ස්කෑන් කරලා ළමයි කී දෙනෙක් ඉන්නවද ළමයා ගෑනුද පිරිමිද කියලා සොයා ගන්න පුළුවන්. ඒකට ඉස්සෙල්ලාම තමයි කියන්නේ පිරිමි ළමයි දෙන්නෙක්. ඇයි? ජාතින් දෙකක් එන්න නම් පුරුෂයෝ වෙන්න ඕන. කොහොමද බයිබලෙ? පැහැදිලිව කියනවා ඉපදෙන්න යන්නේ පුරිමි ළමයි දෙන්නෙක්. මොකද ජාතින් දෙකක් බඩේ ඉන්නේ. කියනවා වැඩිමහල්ලා බාලයට මෙහෙ කරනවා. මේ අනාගත වාක්‍ය පසු ඉෂ්ට වුණා. මම මේ කාරණා කියන්නේ මම නැවත මතක් කරන මේ අධ්‍යයනයේ තේමාව මොකද්ද? අද ඔබ මම නොදැක
දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. අද ඔබ මම නොදැක යේසුස් වහන්සේගේ ඒ පැමිණීම බලාපොරොත්තු වෙන ඒ ආශිර්වාදවත් බලාපොරොත්තුව තුල ඒ උරුමය දේව දරුකම තුල ස්වර්ගික නාගරිකත්වයේ උරුමය දැස අපි බලා සිටින අපි මේවා දකින්න නැතුව ඒ ඇදහිල්ල තමයි අපිට තිබෙන ඇදහිල්ල. හැබැයි ඒ ඇදහිල්ලේ මූලයන් ගැන අපි මේ කියන්නේ. කතා කරමින් ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවෝ දෙදෙනෙක් වූ අය. ප්‍රථමයා රතුව සහ මුලින්ම රෝම වස්ත්‍රයක් මෙන් රෝම වලින් වැසී බිහිවිය. ඔහුට ඒසව් යන නාමය තැබුවෝය. ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය. ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේ. බලන්න යුද්ධේ. ඒ තැනේ ඉඳන්ම යුද්ධේ. බඩ ඇතුළේ ඉඳන්ම යුද්ධේ. කුළුදුල්කම ලබා ගන්න යුද්ධේ. ඒක ලබා ගත්තා යාකොබ්. යුද්ධ කරලා අයියට තියෙන ආශිර්වාදේ බොරු කරලා මේව දෙවනසේ ඉද හැරියා. ඒක අනාගත වාක්‍යයක් ලිව්වා. ඒක ඉද හැරියා. ඒසව්ට එන්න ඕන ආශිර්වාද ඒසව්ම මුලින්ම නැති කරගත්ත කොල්ල හොද්දකට. මම මේවා කියන්නේ නැහැ මෙතන. පස්සේ අර ආබ්‍රහම් මේ ඊසාක් ආශිර්වාද කරන වෙලාවේ එයාට උටුලෝම වස්ත්‍ර ඇඳවලා මෙයා තමයි අයියා කියලා අම්මත් සපෝට් එකකට. මම මේ කතාව කියන්නේ ඔයගොල්ලෝ කියවලා බලන්න. අම්මත් සපෝට් මල්ලිට තාත්තගෙන් ආශිර්වාද ගන්න. අපි දකින ඔබ මේවා උපත් පොත කියවලා බලන්න. මේ පසු කාලීනව මේ 26 27 මේ 28 පරිච්ඡේද කියවලා බලන්න. මේ කතාව සඳහන් වෙනවා එතන. සැබවින්ම මේ අනාගත වාක්‍ය ඉෂ්ට වුණා. ඊට පස්සේ මොනවද කියන්නේ? අල්වගෙන හිටියේ. ඔහුට යාකොබ් යන නම තබන ලද්දේය. ඔවුන් බිහි කළ කල ඊසාක් 60 අවුරුද්දක් වයස්ව සිටියේ. බලන්න නැවත ඉන් ඩීටේල් යාකොබ් සහ ඒසව් ඉපදෙන වෙලාවේ ඊසාක්ගේ වයසත් මෙතන සඳහන් වෙනවා. මේවත් එක්ක කාලය ගණනය කරනවා බයිබලයේ තුල. අද පුරාවිද්‍යාවත් මේ කාලය නිර්ණය කිරීම ගන්න එකයි. මේවා නිර්වද්‍යයි. බයිබලයේ පුදුමයි. දැන් මම මේ කතා කරේ එදා ආබ්‍රහම්ට උන්වහන්සේ දිවුලා වූ දිවුරීම ඊසාක්ට උන්වහන්සේ පොරොන්දු වෙනවා. ඊසාක්ටත් කියනවා ඒ පොරොන්දු වෙනනම් ඊසාක් කරා ළමයි ඉපදෙන්න එපයි. ඊට පස්සේ ඊසාක්ගේ බිරිඳ වෙන රෙබෙකා වදව හිටියයි කියලා දුක් වෙනවා ඊසාක්. එයා දෙවියන්වහන්සේට ආඥා කරනවා. දෙවියන්වහන්සේ උත්තර දෙනවා. දරුවෝ දෙදෙනෙක්ම දෙනවා. දරුවෝ දෙදෙනා බඩේ ඉඳන්ම යුද්ධේ. කුරුදුල්කම කවුද කියලා ලබා ගන්න කියලා. පුදුම දේවල් ඉෂ්ට වුණා. ඔයගොල්ලෝ පස්සේ මේවා කියවලා බලන්න. මම මෙතන තව කියන්නේ. තව මෙතන 20 වෙනි පරිච්ඡේදයේ උපත් 25 ඒ ආබ්‍රහම්ගේ තවත් පුත්‍රයෝ ඔහුගේ මරණය ගැන සඳහන් වෙනවා. මොකද සාරා මැරුණාට පස්සේ ආබ්‍රහම් තවත් එක්කෙනෙක්ව බැඳගත්තා. ඉතින් ඒ කාලේ එහෙම තමයි. මොකද ඒ කාලේ වයස 100 ගණන් වුණත් අපි ආර කියන්නේ මේ ලංකාවේ කියමනක් තියෙන්නේ. කියන්න හොඳ නැහැ. කියන්නේ මම. වයස ඇයටත් ඒවා කියන්නේ මම. දැන් මෙතනදී බයිබලයේ පැහැදිලිව 25 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා ආබ්‍රහම් හොඳ මහලු වයසේදී වෘද්ධෙක්ව වයසින් පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනගට එකතු වුණාය. ආබ්‍රහම් මැරෙනකොටත් එයා හොඳ ශක්ති සම්පන්න පුද්ගලයෙක්ව ලෙස ඉඳලා තිනවා. 100 ගානකදීත් එයා දෙවෙනි විවාහය කරගන්නේ. දැන් එයා සාරා විවාහ කරගෙන සාරා කිව්ව නිසා එයා මෙහෙකරුවත් එක්කත් එයා සිටියා. එයාට මෙහෙකරුවා වන හාගර්ට දාව ඉස්මායිල් ඉපදුණා. පසු කාලේ නැවත මෙතන වාර්තා වෙනවා එයා තවත් ස්ත්‍රියක්ව බැඳගත්තා. සාරා මැරුණට පස්සේ එයාට දාවත් ළමයි ඉපදුණා. මේව බයිබලයේ සඳහන් වෙනවා. ඒවා ඒ විදිහටම හංගන්න නැතුව මේවා බයිබලයේ සඳහන් වෙනවා. එදා ඉඳන් අද දක්වා වර්තමානයේ සමාජයේත් මේ දේවල් තමයි වෙන්නේ. මම මේවා මේ සාධාරණීකරණය කරනවා නෙමෙයි. අද වර්තමානයේ අද අලුත් ගිවිසුමේ කිතුණුවන් ලෙස ඔබට මට බයිබලයේ මොනවද කියන්නේ? අපි එක භාර්යාවකට පුරුෂයා වූ කියලා කියනවා. අර දේව සේවයේ සඳහා උන්වහන්සේ කැඳ ඒ දරුවන්ව ගැන අර උන්වහන්සේ අර මේ මොනවද කියන්නේ? ඒකට මේ qualifications දෙන වෙලාවේ කියනවා. ඒ නිසා අද ඔබට මේ ආබ්‍රහම්ලා ඊසාක්ලා මේ සලමොන්ලා දාවිත්ලා මේ එහෙම කරගත්තා. ඉතින් අපිත් එහෙම කරාට කමක් නැහැ නේ කියලා කියන්න බෑ. බයිබලයේ අද ඒවා තානක්. හරි? ඒ නිසා ඒ කාලේ ඒවා වුණා. ඒ කාලේ එහෙම තමයි. ලංකාවෙත් සංස්කෘතිය ඔබගොල්ලෝ බලන්න. ලංකාවෙත් හොඳ සංස්කෘතිය තිබිලා තියෙනවා. මම ඒවා මෙතන කියන්නේ නැහැ. ඒ නිසා මේ ලංකාවේ මේ බයිබලයට විරුද්ධව කතා කරන්න එපා. ලංකා ජාති ඉතිහාසයත් ඔයගොල්ලෝ හොයලා බලන්න. මොන වගේ දේවල් තියෙන්නේ කියලා.
එනිසා මේ දේවල් ඉෂ්ට වුණා. ඒවා 25 උපත් 25 ඔයගොල්ලෝ කියවලා බලන්න. අපි දකිනවා ඒ උපත් 25 ඒ සාරාව තැන්පත් කරපු තැනේම ආබ්‍රහම්ව තැන්පත් කරනවා. ඊට පස්සේ ඊශ්‍රාක් අබිමේල් වෙත පැමිණීම, හේගාරි විසීම ගැන අපි ඒව කතා කරන. අපි මෙතනදී මම ඒව ගන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඒසව් ගේ ආශිර්වාදය යාකෝබ් විසින් පහර ගැනීම ගැන කතා කරනවා 27 වෙනි උපත් 27. ඒවා ඔයගොල්ලෝ කියවලා බලන්න ඒ සිදුවීම්. ඊට පස්සේ යාකෝබ් පැනලා යනවා, ගෙදර හැරලා යනවා. මොකද ඒසව් යාකෝබ්ට වෛර වුණා. ඒසව් යාකෝබ්ව මරන්න හිතින් නියම කරගත්ත කියලා බයිබලෙ ලියනවා. පස්සේ මේගොල්ලෝ ගෙදරින් යනවා. යාකෝබ් ගෙදරින් පැනලා යනවා. මේ ඊට පස්සේ මේ කාරණාවල් බොහෝ වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ කාරණාවල එනවා. නමුත් මම මේ දැන් මේ ඊසාක්ට උන්වහන්සේ දිවුරුම මතක් කිරීමේදී මම රෝම පොතේ 9 වෙනි පරිච්ඡේදයෙන් 13 කියනවා. එසේම මම යාකෝබ්ට ප්‍රේම කළෙමි, ඒසව්ට අප්‍රිය විමි ලියා තිබේ. මේවා කියවලා බලන්න මේ පුරාණ කිසිම උපත් පොතේ මේවා තියෙනවා. දැන් බලන්න එදා ඒ ඊසාක්ට උන්වහන්සේ ප්‍රකාශන වෙලාවේ ඊසාක්ගේ දරුවෝ දෙදෙනා වෙන ඒසව් සහ යාකෝබ් ගැන බයිබලයේ බොහෝ දේවල් සඳහන් වෙන උපත් පොතේ. ඔයගොල්ලෝ කියවලා බලන්න. දැන් බලන්න මේ පාවුලුතුමා මේවා උපුටවා ගන්නවා අලුත් ගිවිසුමෙන්. යම් කාරණාවක් පැහැදිලි කරන්න පාවුලුතුමා නිදසුණක් ලෙස මේකත් ගන්නවා. මොකද්ද? මම යාකෝබ්ට ප්‍රේම කළෙමි, ඒසව්ට අප්‍රිය වීමි ලියා තිබේ. අපි දන්නේ නැහැ හේතුව. අපි දන්නවා ඒසව් කොල්ල හොද්දකට කුළුදුල්කම පාවා දුන්නා. හැබැයි දෙවියන් වහන්සේ අපිට කරන්න දෙයක් නැහැ. බයිබලේ තවත් තැනක කියනවා දෙවියන්ස මම කැමති කෙනාට මම ප්‍රේම කරනවා. ඉතින් අපි දන්නේ නැහැ, තේරුම් ගන්න අමාරුයි වෙලාවකට දෙවියන් වහන්සේව. හැබැයි හේයි කියලා අපි දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්න බැහැ. දැන් මෙතනදී පැහැදිලිව කියනවා මම යාකෝබ්ට ප්‍රේම කළෙමි, ඒසව්ට අප්‍රිය වෙමි. ඇයි මේක අනිත් පැත්ත වෙන්න බැරිද? අපි දන්නේ නැහැ ඉතින්. නමුත් දෙවියන් වහන්සේ කියපු දේ වුණා. උන්වහන්සේ යාකෝබ්ට ප්‍රේම කළා. පසු කාලිනව යාකෝබ්ව දෙවියන් වහන්සේ තෝරගත්තා. එයාගේ නම වෙනස් කරා ඊශ්‍රායල්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනගන්න. අද ඊශ්‍රායල් දේශය, ඊශ්‍රායල් කියන්නේ යාකෝබ්. යාකෝබ්ගේ නම ඊශ්‍රායල් කියලා දෙවියන් වහන්සේ වෙනස් කරා. ඒක ඒ පුද්ගලයෙක්ගේ නමක් තමයි අද ඊශ්‍රායල් කියන දේශයට තියෙන්නේ. ජාතියක් උපදවනවා කියලා දෙවියන් වහන්සේ දීපු පොරොන්දු වල ලකුණු මේ. ඒ වගේම හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 20 පාවුලුතුමා කියනවා ඇදහිල්ලෙන් ඊසාක් මතු පැමිණෙන දේ ගැන පවා යාකෝබ්ට සහ ඒසව්ට ආශිර්වාද කළසේක. යාකෝබ්ටත් ඒසව්ටත් ආශිර්වාද කළා. දැන් ඒසව් ඇඬුවා. ඒසව්ට කේන්ත ගියා. ඒසව් ඇඬුවා. අනේ ඇයි තාත්තේ මෙහෙම කරේ? ඔයාට තව ආශිර්වාද එකයිද තියෙන්නේ? මට දෙන්න ආශිර්වාදයක් නෙමෙයි. මෙතන ආගියුමන්ට් එක යනවා. ඕගොල්ලෝ කියවලා බලන්න මේවා. පස්සේ කරන්න බැරි තැනකදී ඊසාක් යාකෝබ්ටත් ආශිර්වාද කරනවා. හැබැයි ආශිර්වාදයේ හොඳක් තිබුණා, නරකක් තිබුණා. හොඳක් තිබුණා, නරක තමයි ඔයා ඔයාගේ වැඩිමහල් සහෝදරයාට සේවය කරනවා. ඔයාගේ බාල සහෝදරයාට ඔයාට සේවය කරන්න වෙනවා කියලා ආශිර්වාදය ඇතුළත් වුණා. දැන් මෙතනදී මේවා උපුටා ගන්නවා පාවුලුතුමා නැවත ඒබ්‍රෙව් පොතේ ඇදහිල්ලෙන් ඊසාක් මතු පැමිණෙන දේ ගැන පවා යාකෝබ්ට සහ ඒසව්ට ආශිර්වාද කළේය. ඇදහිල්ලෙන් ආබ්‍රහම්ගේ ආශිර්වාදය ආබ්‍රහම් ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ විශ්වාස කරලා ඒක උන්වහන්සේ ධර්මිෂ්ඨකම බවට උන්වහන්සේ පිළිගත්තා. ඒ වගේම ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක් පවා බලන්නේ ඇදහිල්ලෙන් මතු පැමිණෙන දේ ගැන පවා යාකෝබ්ට සහ ඒසව්ට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය අපි දකිනවා, ඒක තිබෙනවා උප්පත්ති පොතේ 27 වෙනි පරිච්ඡේදයේ ඒක සඳහන් වෙනවා. මම ඒවා සම්පූර්ණයෙන් කියවන්න යන්නේ නැහැ. එතනදී එයා ඊසාක්ට ආශිර්වාද කරන දැන් මෙතනදී අම්මයි පොඩි පුතයි තාත්තව අන්දලා ඉන්නේ. තාත්තව අන්දලා රවට්ටලා තියෙන වෙලාවේ ආශිර්වාදය ඊසාක්ට ආශිර්වාද කරනවා. සමා වෙන්න යාකෝබ්ට ඊසාක් ආශිර්වාද කරනවා යා ලොකු පුතා කියලා හිතාගෙන. හොඳේ, ඒ ඔන්න ආශිර්වාදය ඇත්තට වුණා. කරන්න දෙයක් නැහැ. ඒක වුණා. ඒ ආශිර්වාදය ආයෙත් ඩ්‍රෝබැක් කරගන්න බෑ. ඒ ආශිර්වාදය අයියෝ මං වැරදිලාද කරේ? ඕගොල්ලෝ මාව රවට්ටලාද කරේ? එන්න ලොකු පුතා එන්න. ඔය ආශිර්වාදය කැන්සල් යාකෝබ්. ඔයා බොරු කරා. හොඳේ, කැන්සල්. ඔයා එන්න ඒසව් එහෙම කරේ නෑ. ඒ ආශිර්වාදය ආයෙ කැන්සල් කරන්න බැරි වුණා. ඒ ආශිර්වාදය තියෙනවා 27 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ ඉඳන්ම තියෙනවා. එවිට ඔහු ළඟට
ඔහු සිපගත්තේය ඊසාක් ඔහුගේ වස්ත්‍රය සුවඳ සිඹ බොරු වස්ත්‍රයක් ඇඳගෙන හිටියේ මේ වෙලාවේ අර පුතාගේ සුවඳ එන්න ලොකු පුතාගේ සුවඳ වෙන විදිහට ඔහුගේ සුවඳක් දැනගෙන පව් රැවටිලා ඊසාක් බලව ඔන්න ආශිර්වාද කරන මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමින් වහන්සේගේ ආශිර්වාද කළ කෙතක සුවඳ මෙනි පව් ඊසාක් මොකද කෙතේනේ වැඩ කරේ එයාගේ ලොකු පුතා ඒසව් ඒ සුවඳනේ මෙයාට හුරු පව් ඉතින් ඒ සුවඳත් එක්ක මෙයා ආශිර්වාද කරනවා අනේ මේවා ඇත්තට විදිහටම ලියලා තිනවා බයිබලෙ හොංගන් නැතුව එබැවින් දෙවියන් වහන්සේ අහසේ පිනිද පොළවේ සාරවත්වයද බොහෝ ධාන්‍ය හා මිදීශොද නුඹට දෙනසේක්වා මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා ජාතිහු නුඹ බැහැ දකිත්වා නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැ දකිත්වා නුඹට ශාප කරන සියල්ලෝ ශාප කරනු ලබත්වා නුඹට ආශිර්වාද කරන සියල්ලෝ ආශිර්වාද කරනු ලබත්වැයි කීසේක අපි දකිනවා මේ දේවල් ඒසවුට වෙච්ච ආශිර්වාදයේ ඔයගොල්ලෝ කියවලා බලන්න උපපත්ති 27 වෙනි පරිච්ඡේදයේ 39 ඉඳන් කියනවා එතනදී යා කියනවා ඒසවුට වෙච්ච කරපු ආශිර්වාදයේදී කියනවා එහි එවිත් දැන් මෙච්චර වද දීලා අඬලා දැන් ලොකු පුතා අඬලා වැළපෙනවා මේ වෙලාවේ කියනවා අනේ තාත්තේ ඔයාට තියෙන එක ආශිර්වාදයයිද දෙකක් නැද්ද කියනවා බොහෝ දේ ඊට පස්සේ කියනවා ඔන්න 39 ඉඳන් එවිට ඔහුගේ පිය වූ ඊසාක් උත්තර දෙමින් බලව නුඹේ වාසස්ථානයේ පොළවේ සාරවත් වයෙන්ද ඉහලින් පැමිණෙන අහසේ පින්නෙන්ද යුක්ත වන්නේය නුඹේ කඩුව කරන කොටගෙන ජීවත් වෙන්නේය නුඹේ සහෝදරයාට මෙහෙ කරන්නේය තවද නුඹ නිදහසට පමුණුවාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙමි ඔහුට කීවේය මේ දේවල් ඇත්තටම ඉෂ්ට වුණා අපි දකිනවා පස්සේ වයෝවෘද්ධ වුණාට පස්සේ දැන් යාකොබ් සහ ඒසව් නැවත ආයේ සමගි වෙනවා පසු කාලීනව මේවා මං කියන්නේ නැහැ මේ වෙච්ච දේ මේ අනාගත වාක්‍ය මේ ආශිර්වාදයන් එලෙසම ඉෂ්ට වුණා ඒ නිසා මම අද දවසේදී මේ අධ්‍යයනය අවසන් කරනවා අපි ඉදිරි සතියේදී බලන්න යනවා යාකොබ්ට ප්‍රකාශ වීම ඇතුළු මේ කාරණාවල් පැයක් විතර ගිහිල්ලා තියෙන්නේ මේ අධ්‍යයනය තුල අපි ඉගෙන ගත්තේ අපි අද අධ්‍යයනය තුල අපි අධ්‍යයනය කරේ එදා ගියා සතිය අපි ආබ්‍රහම්ට උන්වහන්සේ ප්‍රකාශ වීම ගැන අද මේ සතිය අපි ඊසාක්ට ගිවිසුම සිහි කරවීම ගැන අපි කතා කළා. දැන් මේ අධ්‍යයනය තුළ මේවා දිගින් දිගට අපි දිගුවක් ලෙස යන්නේ ඇයි? මම නැවත මතක් කරන්න තියෙන එකම දෙයයි. අපි මේ කතා කරන සැබෑ සිදුවීම් මේ ස්ථාන මේ භූගෝලීය පිහිටීම් මේ ඇසින්දුරු සාක්ෂිකරුවන් වන ඊශ්‍රායල් ජනතාව හරහා ආබ්‍රහම් ඊසාක් යාකොබ් ඒ වගේම යෝසප් මේ කාරණාවල් හරහා ලේඛන ගතව අද අපට ලැබී ඇති මේ සත්‍යතාවයන් තුල අපි දෙවියන් වහන්සේව එනම් දෙවි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ මිත්‍යාවක් තුලවත් පුරාවෘත්ත තුලවත් නොව මේ දැනුම් තේරුම් ඇති බුද්ධිමත් නුවණක්කාර ඇදහිල්ල තුලින් බව කියන මේ අධ්‍යයනයේ මේ තේමාව තුලයි අපි මේව අධ්‍යයනය කරමින් යන්නේ. එනිසා අපි ලබන සතිය අපි බලන්ට යනවා උන්වහන්සේ යාකොබ්ට ප්‍රකාශ වීම ඇතුළු එතනින් පස්සේ කාරණාවල් අපි බලන්ට යනවා. මේ හතරවෙනි කොටස අදට මම අවසන් කරනවා. ස්වාමීන් වහන්සේ බලවත්ව සිටිනවා දරුවනේ. මේ උන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරනකොට මම පුදුම වෙනවා. මට තව තවත් ඇදහිල්ල ශක්තිමත් වෙනවා. බයිබලය අලුත් ගිවිසුමේ කතා කරනවා අවවාද කරනවා. ඇදහිල්ල නැමැති නැව බිඳගත් අය ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ ඇදහිල්ල බිඳෙන්න පුළුවන්. තේරෙනවද? ඇදහිල්ල බිඳෙන්න පුළුවන්. නමුත් දෙවනාසි නිතරම අවවාද කරන දේ තමයි ඇදහිල්ලෙන්ම සිටින්න කියන දේ. ඇදහිල්ලෙන්ම සිටින්න. දැන් ඇදහිල්ල නැමැති නැව බිඳ නොගන්නා පිණිස තමයි අපි මේ අධ්‍යයනයන් කරන්නේ. මොකද බයිබලයේ කියන වචනය ඇසීමෙන් තමයි ඇදහිල්ල පැමිණෙන්නේ. ඇසීම පැමිණෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය කියවීමෙන්. ඇසීම පැමිණෙන්නේ. දේව වචනයෙන් තමයි ඇසීම එන්නේ. ඇසීමෙන් තමයි ඇදහිල්ල වැඩි වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ දේවල් කතා කරන්නේ. ඒ නිසා මේ උදෑසනත් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. මේ වචනේ අපි මේ අධ්‍යයනය තුලින් තව තවත් මේ විශේෂයෙන් මේ කාලය තුල ඇදහිල්ල ගැන ප්‍රශ්න කරන අන්‍යාගමිකයෝ බොරු කිතුණුවන් ඇතුළු
අන්‍ය ආගමිකයෝ මේ ඇදහිල්ල, මේ කිතුණු ඇදහිල්ල, මේ බයිබලයේ ඇදහිල්ල ප්‍රශ්න කරනවා. ඒකට විරුද්ධව කතා කරන මේ කාලයක් තුල අපට තිබෙන ඇදහිල්ල ගැන උත්තර දෙන පිණිස සියලුම සැබෑ නැවත උත්පාදනය ලැබුවා වූ සැබෑ කිතුණුවන් ශක්තිමත් වෙන්න ඕන මේ අධ්‍යයනයන් තුලින්. මෙවැනි අධ්‍යයනයන් ඔවුන් තව තවත් අය තුලින් අසන්න ඕන. අනේ ස්වාමිනී, ඔබගේ සෙනගව ඔබට බාර කරනවා. ඇදහිල්ලෙන් ඔබගේ සෙනගව ශක්තිමත් කරන්න. වචනය තුලින් බලවත් කරන්න ඔබගේ සෙනගව. වචනය තුලින් බලවත් කරන්න ඔබගේ සෙනගව. සිළු මහිමේ ගෞරවය ඔබටයි ස්වාමිනී. ආමේන්.